FM ධර්මාසනය භාවනාමය ගැටලු විසඳාලන්නට අදත් ධර්මාසනයට වැඩම කරන්නේ පූජ්‍යපාද අගුළුගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන භාවනා ක්‍රමයන් පිළිබඳව කෙටි විස්තර දේශනාවක් සහ මේ පින්වතුන්ගේ ප්‍රශ්න වලට උත්තර ලබා දීම වෙනුවෙන් කරන දේශනාව. පිළිවෙලින් කසින භාවනාවන් වඩන ආකාරය අපි දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සමත භාවනාවන් 40ක් ගැන කියනවා. ඒ කියන්නේ සමත කර්මස්ථානයක් වශයෙන් සිත එකඟ කරගන්නා කර්මස්ථානයක් වශයෙන් කර්මස්ථාන 40ක්. මේ 40න් දැන් කීපයක් අපි විස්තර කරලා දුන්නා. ඉදිරියේදී අනුපිළිවෙලට ඒ කර්මස්ථාන සියල්ලම විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පින්වතුනි, මේ සමත කර්මස්ථානයකින් කරන්නේ සිතේ එකඟ භාවයක් හදාගන්න එක. සාමාන්‍යයෙන් අපේ මනස ගත්තොත් එකඟ භාවයෙන් තොරයි. ඒ කියන්නේ අපේ මනස පුරුදු වෙලා තියෙන විවිධාකාර දේවල් වලට. ඒ නිසා හිතේ වික්ෂිප්ත භාවය ඒකම අපේ මනස කලින් පුහුණුවක් කළේ නැහැනේ. අපි ස්වභාව ධර්මයට අනුව එක එක කටයුතු කළා මිසක් මනස පිළිබඳව අවබෝධයකින් පුහුණුවක් කළේ නැහැ. ඒ නිසා තමයි විවිධාකාර අරමුණු වල මනස පවතිමින් මනසේ ඉහිරෙන ස්වභාවය වැඩි වෙලා තියෙන්නේ. ඒකට මේ මනසේ ඉහිරෙන ස්වභාවය හදන ශක්තියට කියනවා උද්දච්චය කියලා. ඒ කියන්නේ හිත ඉහිරවනවා. ඒ චෛතසික වශයෙන් ගත්තොත් උද්දච්ච චෛතසිකයක්. හිතේ තියෙන ගුණාංගයක්. ඒ වගේම මනස එකඟ කරන ශක්තියක් තියෙනවා. ඒ එකඟ කරන ශක්තියට කියනවා සමාධිය කියලා. චෛතසික වශයෙන් ගත්තොත් සමාධි චෛතසිකය. දැන් අපි බලන්න සමහර දෙයක් කිරි ටිකක් ගත්තොත් කිරි ටික මොදවන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මොහොන් එක්කව කරාම කිරි ටික මෙදෙනවා. ඒ වගේම මේක වෙන දෙයක් එක්කව කළොත් නැවත මේක දියර බවට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ සිතේ එකඟ භාවයේ හදන ශක්ති විශේෂයට කියනවා සමාධි ශක්තිය කියලා. හිත ඉහිරණ ශක්ති විශේෂයට කියනවා උද්දච්චය කියලා. ඒ කියන්නේ උද්දච්ච කියන ශක්තිය වැඩි වෙන්න හිත ඉහිරණ ගතිය වැඩි කරලා දෙනවා. අරමුණු වැඩි ප්‍රමාණයක්. දැන් උදාහරණයක් ගත්තොත් අපි විනාඩියකදී අරමුණු අපිට එකකින් එන්නත් පුළුවන්. විනාඩියකදී අරමුණු 10කින් එන්නත් පුළුවන්. 100කින් එන්නත් පුළුවන්. උද්දච්ච වැඩි කෙනාට අරමුණු 1000කින් එන්නත් පුළුවන්. අන්න ඒ වගේ ඒ උද්දච්චය ප්‍රබල වෙන්න අරමුණු ප්‍රමාණය ඉහිරලා දුවනවා. දැන් බලන්න සමහර අය ඉන්නවා මේ ජන සමාජයේ එක දෙයක් කතා කරලා ඒක වෙරෙන්න කලින් වෙන දෙයකට ගිහිල්ලා. දෙයතනේ ඒ මාත්‍රකාවෙන් නැතුව වෙන දෙයකට ගිහිල්ලා. දැන් ඒ වගේ දැන් පොතක් බැලුවත් ඒකෙන් ඉක්මනින් චුට්ටක් කරලා වෙන එකට දුවලා. මේ තමයි උද්දච්චයේ ස්වභාවය. වෙන ව්‍යාපාර කටයුත්තට ගියත් එහෙමයි, වෙනත් කටයුත්තකට ගියත් එහෙමයි. හිත එක අරමුණක හිටින්නේ නැහැ. විවිධාකාර අරමුණු වල දුවනවා. මේ ස්වභාවය වෙනස් කරන්නේ මේ සමාධි භාවනාවලින්. උන් සමාධි භාවනාවකින් කරන්නේ අර ගතිය අඩු කරනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද මගේ ස්වභාවය? දැන් මේ දේශනාවන් අහන කෙනෙක් කල්පනා කරලා බලන්න. මගේ ස්වභාවය කොහොමද? මට එක අරමුණක් එක දෙයට කරන්න පුළුවන් ගතියක් තියෙනවද? මගේ හිතේ ස්වභාවය විවිධාකාර අරමුණු වල දුවනවද? අන්නේ ගතිය වෙනස් කරන එක තමයි පින්වතුනි මේ සමාධි භාවනාවකින් කරන්නේ. හැබැයි සමාධි භාවනාව පමණක් නෙමෙයි පින්වතුනි, විපස්සනා භාවනාවනොත් එක්තරා මට්ටමකට ඒ ගතිය වෙනස් කරන්න පුළුවන්.
නමුත් සමාධි භාවනාවන් ඊටම සරලයි, ඊටම සැහැල්ලුයි, ඊටම පහසුවෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් බලන්න අපේ ඉහිරිච්ච හිතක් ඇතුව භාවනා කරනවා කියන්නේ හුස්ම රැල්ල දිහා බලනවා කියන්නේ මේ හුස්ම රැල්ල දිහා බල ඉන්න ඉහිරිච්ච හිතෙන් ටික වෙලාවක් යනකොට හිත අර හුස්ම රැල්ලටම හිත වැටෙනවා. අර ඉහිරිච්ච ගතිය නැති වෙලා ගිහිල්ලා හිත එකඟ වෙනවා. මේ තමයි සමාධි කරන ස්වභාවය. ඉහෙන ස්වභාවය බලන්න. අපි එහෙම කරන්නේ හිත කවුරුවත් පුහුණු කරවන්නේ විවිධාකාර අරමුණු වල දුවනවා. ඒ දුවන්න හිත ඉඩ අරනවා. මේ තුලින් හිත වික්ෂිප්ත භාවය හැදෙනවා. ඒ තුලින් හිතට අසහනයක්, පීඩාවක් ගොඩනගෙනවා. මේ දේ තමයි ජන සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාට පිළිහිట్లా තියෙන්නේ. ඒ නිසාම තමයි මේ ජන සමාජයේ විශාල ප්‍රමාණයක් වූ ප්‍රශ්න, දේවල් වැඩි වෙලා තියෙන්නේ පින්වතුනි. කුඩා කාරණාවකදී අපේ ඉවසීමක් තියාගන්න, කුඩා කාරණයකදී හිත කලබල කරගන්නවා. මේ අර හිතේ ඉහිරෙන ස්වභාවයක් නිසා. නමුත් හිත එකඟ වෙන කෙනා එහෙම නෙමෙයි. කුඩා කාරණයකදී කලබල වෙන්නේ නැහැ. ලොකු කාරණාවකදී කලබල වෙන්නේ නැහැ. හිත එකඟ කරගෙන ඒ කටයුත්තට පිළියමක් කරගන්නවා. ප්‍රශ්නයෙන් තියෙන හානිකර ස්වභාවය අවමය කරගන්නවා. මෙන්න මේ නිසා පින්වත්නි අපි කවුරුත් අදිෂ්ඨාන කරගන්න පුළුවන් වේලාවවලදී හිත එකඟ වෙන ආකාරයට සමාධි භාවනාවන් පුහුණු කරවා ගන්න. එතකොට මේ සමාධි භාවනාවන් තුළ ඊටාම සරල ක්‍රම සමාධි භාවනාවන් දිනු කර ගැනීමේදී ඊටාම සරල ක්‍රම තියෙනවා. ඉතින් අපිට මුලදී මේ ප්‍රවේශයකුයි අවශ්‍ය වෙන්නේ. ඒ ප්‍රවේශයත් එක්ක පින්වත්නි ටික කාලයක් කරගෙන යන්නට ඕනේ. Tamante ඒ වෙනුවෙන් උත්සාහයක්, වීරියක්, කැපවීමක් හදා ගන්නට ඕනේ. එහෙම අය අපිට බොහෝමයක් හම්බ වෙලා තියෙනවා ජන සමාජයේදී. බොහොම උත්සාහවත් වෙලා, කැප වෙලා ටික කාලයකදී මේ සමාධියේ ස්වභාවය පෙන්වන්න කරනවා. ඉතින් ඒ වගේම තමන් සමාධියටම ආසාවෙන් කරන බවත් ප්‍රකාශ කරනවා. ඒ අර උත්සාහයෙන් කැපවීමෙන් සමාධි අධ්‍යක්ීම් ලබන කෙනා. හැබැයි මුලදී කරනකොට පින්වත්නි භාවනාව එපාම වෙනවා. අන්නේ කාරණාවක් දැනගෙන කරන්න. භාවනාවක් කරනකොට අනෙක් ආරම්මන වගේ රසයක් නැහැ. එපාම වෙනවා. ඉන්න තැන ඉන්න ඉරියව්ව එපා වෙනවා. ඒ වගේම ආරම්මනේ ඉන්න බෑ, හිත පිට යන නිසා එපා වෙනවා. නොයෙකුත් අරමුණු මතක් වෙනවා. ඒ වගේ නිසා භාවනා මුල් කාලයේදී චුට්ටක් එපා වෙනවා. ඒ නිසාම අපි වීර්ය හදා ගන්න ඕනේ නැහැ. කවදා හරි මට භාවනාව හරියනවා, මම ඉතෙක් ටික කරන්නම් කියලා විනාඩි 5-10 මේක පුරුදු වෙන්නට ඕනේ. පුරුදු වෙලා ටික කාලයක් යනකොට හොඳට ඉන්න පුළුවන්කමක් එනවා. භාවනාවට පුදුම ආසාවක් ඇති වෙනවා. එපමණක් නෙමෙයි පින්වතුනි. යම් කෙනෙක් භාවනා සමාධියක් උපදවා ගත්තොත් එහෙම Tamanට දැනෙනවා විශාල වෙනසක්. හොඳ ශක්තිමන්ත ආහාර වේලක් අනුභව කළාම, හොඳට පෝෂ්‍යදායි ආහාර වේලක් අනුභව කළාම Tamanට දැනෙනවා කායික විශාල ශක්තියක්. අන්න ඊට වඩා පින්වතුනි, ඊට වඩා ශක්තියක් Tamanට දැනෙනවා. ටික වෙලාවක් භාවනාවේ සමාධියට සමවදිනවා, සමාධියකට යනවා, සමාධි භාවනාවක් කරගන්නවා. මේ සමාධි විනාඩි 5-10ක් කරලා Tamanට ජීවිතය ආරම්භ වෙනකොට පුදුමාකාර ශක්තියක්, පිබිදීමක්, කායික මානසික පුදුමාකාර පිබිදීමක් ඇති වෙනවා. අන්නේ පිබිදීම මතු කරගන්න නම් මේ සමාධි අධ්‍යක්ෂින් ටිකක් ඕන වෙනවා. ඉතින් අපේ මේ පින්වතුන්ගෙන් අපි විශ්වාස කරන බහුතරයකට මේ පින තියෙනවා. අපේ මේ ලංකාවේ අය පමණක් නෙමෙයි, අපි මේ පිටරටවලදී තම අධ්‍යක්ෂලා තියෙනවා. භාවනාව ඕනෑකමෙන් කරන අයට බහුතරයකටම සමාධි අධ්‍යක්ෂින් ලැබෙනවා. සමහරලාට අපි භාවනා පන්තියකට 100ක් එහෙම නැත්නම් 150ක් 200ක් මෙහෙම සහභාගී වෙනවා. මේ සහභාගී වෙන පිරිස් පින්වතුනි බොහොම ඕනෑකමෙන් අඛණ්ඩව භාවනා කරනවා. දිනපතා ඉතින් අපිත් භාවනා කරගන්න ආකාර කියලා දෙනවා, සාකච්ඡා කරනවා. මේ විදිහට භාවනා කරගෙන යනවා. සමහර දින 7ක් 8ක් යනකොට අර 100ක් හිටව පිරිසෙන් 80ක් විතරම හිතේ එකඟ භාවයන් අත්දැකීම් ලැබලා තියෙනවා. ඉතින් ඒ 100න් 80ක් විතරම එකඟ භාවය පිළිබඳව අත්දැකීම්, යම් බඳු අත්දැකීමක්. ගැඹුරු අත්දැකීම් වලට ඒ 100න් 10ක් විතර ලැබලා තියෙනවා. ගැඹුරු අත්දැකීම් හොඳට පස්සද්ධියෙන් ඉන්න පුළුවන්.
ගැඹුරු අත්දැකීම් අර 100න් 10කට විතර ලැබෙනවා. නමුත් 90%කටම සාමාන්‍ය හරි අත්දැකීමක් ලැබෙනවා. භාවනාවේ රසයක් ඒ මොහොතට හරි ලැබෙනවා. මෙන්න මේ වගේ අත්දැකීම් ලැබෙන්නේ පින්වත්නි සංසාරේ අපි කවුරුත් භාවනා කරලා තියෙනවා. නමුත් භාවනා වර්තමානයේ නොකරන නිසා මේ සමාධි මතුවෙන්නේ නැහැ. දැන් බලන්න ලංකාව පොළවේ මේ පොළව ගත්තොත් එහෙම මේ පොළවේ තියෙනවානේ මේ මැණික් කොච්චර තියෙනවද බලන්න යට ලංකාව ගත්තොත් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ මැණික් නිකම් මතුවෙන්නේ නැහැ පින්වත්නි උඩට ඇවිල්ලා මතුවෙන්නේ නැහැ. ඒවා ඉල්ලන් හාරලා බොහෝ වෙහෙස මහන්සිලා තමයි මේ ඉල්ලන් මතුවෙලා හොඳ වටිනා මැණිකක් මතු කරගන්නේ. තමන්ට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි. අන්න ඒ වගේ තමයි අපේ මේ මනස ඉබේ සමාධි වෙලා එන්නේ නැහැ. ඉබේ සමාධි වෙන්නේ නැහැ. ඉබේ යන්නේ පින්වතුනි උද්දච්චයේ පැත්තට, හිත ඉහිරන පැත්තටයි ඉබේ යන්නේ. සමාධි පැත්තට ගන්නවා නම් ඕනෑකම හදා ගන්න ඕනේ, කැපවීම හදා ගන්න ඕනේ, වීර්යය හදා ගන්නට ඕනේ. ටික ටික මේ අපි කියා දෙන ආකාරයට භාවනා පුහුණු කරවා ගන්නට ඕනේ. ඒ විදිහට මේ සමාධිය කොහොම හරි හදාගන්න දිනු කරගන්න අපි උත්සාහවත් වෙමු. ඒ තුලින් ටිකෙන් ටික අපිට නොපෙන්නාට ඉහිරණ ගතිය ටිකෙන් ටික හරියනවා පින්වතුනි. ඒ කියන්නේ අපි හිතමු අපේ මුලදී භාවනා කරනකොට විනාඩියකට අරමුණු 100ක් වෙනවයි කියලා. ටික දවසක් භාවනා කරලා බලනකොට පින්වතුනි ලොකු සමාධියක් නැතුණාට අර අරමුණු 100 අරමුණු 50ක් වෙලා. හැබැයි තාම උද්දච්චය තියෙනවා. හිත ඉහිරණ ගතිය තියෙනවා. අරමුණු 50ක් වෙලා. තව ටික කාලයක් ගිහින් බලනකොට පින්වතුනි මේ අරමුණු 50ක් තව අඩු වෙලා අරමුණු 25ක් වෙලා. මෙන්න තවත් කාලයක් භාවනා කරලා බලනකොට අරමුණු 10යි විනාඩිය තුල එන්නේ. හිත එකක භාවයේ හැදිලා ගොඩක්. තවත් කාලයක් යනකොට පින්වතුනි අර කලින් තිබුද්දාච්ච හොඳටම අඩු වෙලා අරමුණු එකක් දෙකක් තමයි එන්නේ. මෙන්න මේ தත්ත්වයට ඉබේ හැදි එන්නේ පින්වතුනි සමාධි බලය ගොඩනගෙන්නට ඕනේ. ඒ සඳහා අපි වෑයම් කරමු, අදිෂ්ඨාන කරගනිමු. කොහොම හරි මේ භාවනා අධ්‍යක්ෂින් ටිකක් ලැබනවායි කියලා අපි අධිෂ්ඨාන පිටවා ගනිමු. එතකොට පින්වත්නි අද දවසට අපිට નિયમિતව තියෙන්නේ මේ ආලෝක කසිනිය පිළිබඳව විස්තර ටිකක් කියලා දෙන්න. ඉතින් කසින භාවනාවන් පිළිබඳව මේ පින්වත්තුන්ට දැන් හොඳ අධ්‍යක්ෂින් ටිකක් තියෙනවා. පසුගිය කසින භාවනාවන් පිළිබඳව තොරතුරු අහලා. ඒ නිසා අද දවසේ තියෙන අධ්‍යක්ෂින් ලැබපුම දෙයක්, තව අලුත් දෙයක් ආරම්භණය වෙනස් කරලා කසින භාවනාවක් උපදවා ගැනීම. ඉතින් මේ ආලෝක කසින භාවනාවත් ඉතාම හොඳ එකක් පින්වතුනි. මේ භාවනාවන්ගෙන් ඉතාම වටිනා භාවනා තුනක් තියෙනවා. හැම භාවනාවක්ම වටිනවා. මේ ආලෝක කසින භාවනාව, ඒ වගේම ඕදාත කසින භාවනාව, තේජෝ කසින භාවනාව. මේ භාවනා තුنين පින්වතුනි චතුත්ථ ධානය දක්වා හොඳට උපදවාගෙන තියෙනවා නම් උතර යම් කෙනෙක් අභිඥාදී පුහුණු කරලා තිබුණොත් එහෙම මේ භාවනා තුනෙන් එකට සම්බන්ධලා තමයි අදිෂ්ඨාන කරගන්නේ. නිසා මේවා එක ළඟයි තියෙන තේජෝ කසින සමාධිය, ඒ වගේම ඕදාත කසින සමාධිය, ආලෝක කසින සමාධිය කියන සමාධි තුනම එක සමීපයේ තියෙන අදිෂ්ඨානය කරගත්තාම ඔය අභිඥාවාගේ තියෙන අයට අදිෂ්ඨාන බලය මතු කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. හැබැයි හැමෝටම නැහැ. අභිඥා හැමෝටම ලැබෙන්නේ නැහැ. ලැබිච්ච කෙනෙක් හිටියොත් එහෙම ඒ කෙනාට ඒ අදිෂ්ඨාන කරගන්නේ මෙන්න මේ කසින සමාධියකින්. එතකොට එවැනි වටිනා සමාධියෙන් අතර අද දවසට නියමිත වෙලා තියෙන්නේ අපිට මේ ආලෝක කසිනේ පිළිබඳව තොරතුරු ටිකක් මතු කරලා දෙන්න. එතකොට පින්වතුනි මේ ආලෝක කසිනේ කියන්නේ ආලෝකය. දැන් අපි මේ ඉන්න තැන් වල ආලෝකය තියෙනවානේ. එහෙම නැත්නම් ආඳුරේ අපි කරවලේ ඉන්නේ. එහෙම නෙමෙයි ආලෝකය තියෙනවානේ. දැන් දවල් නම් සූර්යාලෝකය තියෙනවා. ආත්මයට චන්ද්‍රාලෝකය තියෙනවා. එහෙම නැත්නම් අපේ නිවසේ විදුලි බුබුල් ආලෝකය තියෙනවා. වෙනත් ලාම්පු ආලෝකයන් තියෙනවා. මේක තමයි ආලෝකය. ඉතින් ආරම්භණයේ වශයෙන් ගන්න අන්නේ ආලෝක නිමිත්ත. ඒ ආලෝක නිමිත්ත අපිට විවිධාකාර ක්‍රම වලින් ගන්න පුළුවන්. ස්වභාවික අරමුණක්ම ගන්න පුළුවන්. සූර්යාගේ ස්වභාවයෙන් ආලෝකයේ විහිදෙනවා. ඒ ආලෝක අරමුණක් වශයෙන් ගන්න පුළුවන්. චන්ද්‍රයාගේ ආලෝකයේ විහිදෙනවා. චන්ද්‍රාලෝකයක් ආලෝකයක් වශයෙන් මතු කරගන්න පුළුවන්. ඒ වගේම පින්වතුනි අපේ මේ විදුලි බුබුල් පහන් ආලෝක මේ වගේ ආලෝකයන් තියෙනවා. ඒවත් මතු කරගන්න පුළුවන්. මේ වගේ සාමාන්‍යයෙන් ස්වභාවික කර්මණක් ගන්නත් පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා පින්වතුනි අපි දැකලා පුරුදු ආලෝක කර්මණු මතු කරගන්නවා. දැන් සූර්යාලෝකය අපි දන්නවා ඒවා මතු කරගන්නවා.
ඒවයි ක්‍රමයෙන් ගන්නත් පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා අපේ ආලෝක කසින ආරම්භණයක් අපි උපදවා ගන්න. උපදවා ගැනීමේදී අපි ආලෝක කසිනයක් හදා ගන්නවා. දැන් එතකොට පින්වතුනි අපි හිතමු ලාම්පුවක් කරේ විශේෂ ආලෝකයේ තියෙන ලයිට් එකක් නැත්නම් විදුලි බුබුලක් ඒ වගේ දෙයක් ගන්නවා. මේක සම්පූර්ණ ආලෝකේ පැතිරෙන එක නවත්තලා යම් ආවරණයක් හදා ගන්නවා. අපි හිතමු විදුලි බුබුලයක් කියලා. ඉතින් මේ ගිනි ගන්න තියෙන ටිකක් වේද තියෙන ආකාරයට ආවරණයක් හදා ගන්නවා. මේ ආවරණයෙන් එක පොන්චි රවුමක් කපලා වෙන් කරනවා. ඉතින් එළිය වේදෙන්නේ. අන්නේ ඒ එළිය අපේ බිත්තියකට වැටෙන්න අරිනවා. සුදු පාට බිත්තියකට හරි සුදු පාට තිරයකට වැටෙන්න අරිනවා. දැන් අපි ගත්තොත් ටෝච් එකක් උනත් ගන්න පුළුවන්. මේ පින්වතුන් සමහර අය ගාව ටෝච් එක තියෙනවා. අන්නේ ඒ විදුලි පන්දමේ අපේ ඉස්සරහ කොටසක් වහලා චුට්ටි පිටුරක් තියා ගන්නවා හරියට රවුමක් වගේ. ඒ රවුමෙන් එළිය වැටෙනවා අපිට ඕන තැනට. අපිට මනස අරමුණු කරන්න පුළුවන් තැනට මේ ආලෝකය පදිත කරවා ගන්නවා. සමහර විදුලි පන්දම් තියෙනවා පින්වතුනි එහෙම ගාන රවුම තියෙන ඒවාත් තියෙනවා. ඒවත් ගන්න පුළුවන්. ඒ වගේ රවුම තියෙන විදුලි පන්දම් තියෙන වෙනස් වෙන්නේ ගානටම රවුමම වැටෙනවා. ඒකත් ගන්න පුළුවන්. ඒ කොයික ගුණච්චමන්නේ අපිට ඕනේ අර විදුලියක් නැත්නම් ආලෝකයක් සුදු තිරයකට හෝ සුදු කොළයකට හෝ එහෙම නැත්නම් සුදු බිච්චකට වගේ එකට පදිත කරවා ගන්න. ඉතින් සුදු එකක් අපිට වඩා හොඳයි වෙන තිරයක් වුණා ගන්න පුළුවන්. නමුත් සුදු එක වඩා හොඳයි. ඒ වගේ පින්වතුනි ඒ උපස්ථිත වෙන ආලෝක කර්මණු මතු කර ගන්න පුළුවන්. ඒක ආරෝක රවුම එහෙම නැත්නම් බිච්චට පදිත වෙන රවුම ලොකු නොවෙනවා නම් වඩා හොඳයි මුලදී. සාමාන්‍යයෙන් අඩියකට විතර ආසන්න අඟල් 10ක් අඩියක් වගේ අතර ප්‍රමාණයක් වෙනවා නම් ඒ හොඳටම ඇති වෙනවා. හැබැයි ඉතින් ඊට වඩා ලොකු වුණත් ඒකේ වරදක් නැහැ. මොකද සමහරට අපි ස්වභාවික කරුණක් ගන්නකොට ලොකු එකන්නේ ගන්නෙ. ඒ වගේ වුණත් ඒක හානියක් නැහැ. ඉතින් ඒ වගේ තමන්ගේ ඒ ආලෝකයක් පදිත වෙනවා. තමන් ඒක අරමුණු කරන්න පුළුවන් තැනක වාඩි වෙනවා. පුටුවක හෝ බිම හෝ පරියන්කෙන් හෝ තමන්ට පහසු ඉරියව්වක වාඩි වෙලා අර ආලෝකය දිහා හිත බලා ගන්නවා. ඒ හිත බලාගෙන අපේ වචනය මෙනෙහි කර ගන්නවා. ආලෝකෝ තමන්ට කැමති ආකාරයෙන් ආලෝකයක් මේ වචනය මෙනෙහි කර ගන්නවර පටවේ කියනවා වගේ මේකේ ආලෝකං නැත්නම් ආලෝකෝ මේ වගේ වචනේ මෙනෙහි කරලා නැවත මේක පරිකරම කරනවා මනස පුහුණු කරනවා. ඉතින් මුලදී පින්වතුනි හිත එකඟ වෙනවා අඩුයි. නමුත් අපේ වචනයත් එක්ක මේ දිහා බල වචනේ මෙනෙහි කරනවා. මෙහෙම වචනයත් එක්ක මෙනෙහි කරලා ඉන්නකොට ටිකෙන් ටික යනකොට ඔන්න අර හිත එකඟ වෙන්න පටන් ගන්නවා. දැන් මේක දිහා බලන්න නැතු වුණත් ආරම්භණය ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇස් දෙක වහපුවම අර ආරම්භණය මනස ඇතුලේ තියෙනවා. මේකට කියනවා උග්ඝා නිමිත්තයි කියලා. දැන් ඇස් දෙක ඇරලා බලපු ආරම්භණයට ආසන්න ආරම්භණයක් ඇස් දෙක වහපුවාමත් තියෙනවා. හැබැයි ඒකම නොවෙන්න පුළුවන් පින්වතුනි හරියටම ඒ පිළිවෙලටම නොවෙන්නත් පුළුවන්. හැබැයි කෙනෙකුට එන්න පුළුවන් ඒ විදිහටම මතුවෙන්නත් පුළුවන්. ඒක වරදක් නෑ. කොයි විදිහට හරි කමන්නේ. ඒ මතුවනා වූ ආලෝක නිමිත්ත මනසට මතුවනා ආලෝක නිමිත්ත ගම්මනේ කරනවා. හිතෙන් අරමුණු කරගෙන ආලෝකෝ මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරලා ඉන්නකොට පින්වතුනි හිත එකඟ භාවය වැඩි වෙනවා. ඒ ආරම්භණයට බොහොම ගැඹුරෙන් හිත එකඟ වෙනවා. ඒ වෙලාවේදී ඔන්න පස්සද්ධිය එහෙම වැඩි වෙලා සමාධි ආලෝක මතුවෙන්න පටන් ගන්නවා. ප්‍රභාසර ආලෝක මතුවෙන්න මනස ඇතුලෙන් ආලෝක මතුවෙන්න පටන් ගන්නවා. අර ආලෝක නිමිත්ත අරමුණු කරගෙන. කලින් දැක්කේ මේ කසින මණ්ඩල නිමිත්ත දැන් ඔන්න ඒ සමාධි ආලෝකය තමන්ගේ හිතේ සමාධි ආලෝකයකින් මේක දකින්න පුළුවන්කමක් මතුවෙනවා. ඉතින් ඒක කසින සමාධියකට ධ්‍යාන සමාධියට අනිවාර්යම දෙයක්. දැන් ඔය සමහරුනම් ඒ කියා දෙනවා ධ්‍යාන සමාධියට ආලෝක නිමිත්තක් ඕනේ නැහැ කියලා. නැහැ ප්‍රමුඛ අනිවාර්යෙන් ඕනේ. ඒක තමයි ප්‍රතිභාගය කියලා කියන්නේ. ප්‍රතිභාග නිමිත්ත තුල තමයි ධ්‍යාන වෙන්නේ. ඒ නිසා පළමුවෙන් මේ ප්‍රතිභාග නිමිත්ත මතු කර ගන්නට ඕනේ. හොඳට ප්‍රතිභාග නිමිත්ත මතු වුණාම ඉතින් ඒ ආලෝක සංඥාව හැබැයි කලින් විදිහට මතු නොවෙන්න පුළුවන් ප්‍රතිභාග නිමිත්ත.
හැබැයි දැන් හොඳට ආලෝකයක් පේනවා. ඒ ආලෝකේ ඉහිරලා තියෙන්න පුළුවන්. කලින් තිබ්බ එක රවුමක් නේ. දැන් එහෙම නෙමෙයි, ඊට වඩා ටිකක් පැතිරිච්ච ආලෝකයක් වෙන්න පුළුවන්. එහෙම වුණාට කමක් නැහැ පින්වතුනි. ඒ ආලෝකය අපි ආලෝක නැත්නම් ආලෝකයක් වශයෙන් මෙනෙහි කර තවදුරටත් අපේ පවත්වාගෙන යනකොට බොහෝම පස්සද්ධිය, ගැඹුරු පස්සද්ධියක් මතුවෙනවා. බාහිර අරමුණු අඩු වෙලා හොඳ සැහැල්ලුවෙන් ඒ ආරම්භන ඉන්න පුළුවන් ගතියක් එනවා. අන්නේ ගතිය ආවාම අපි අදිස්ථාන කරලා මේ ආලෝකය පතුරවා ගන්නවා. මේ ප්‍රදේශයට, Taman ඉන්න කාමරයට අපි කලින් කියවනේ පතුරන ක්‍රමය ටිකෙන් ටික ඒ ප්‍රදේශය වැඩි කර ගන්නත් පුළුවන්. Taman ඉන්න කාමරය අදිස්ථාන කරලා කාමරයට මේ ආලෝකය පැතිරෙන්න අදිස්ථාන කර ගන්නත් පුළුවන්. මේ විදිහට ඒ ආලෝකය දැන් ශ්‍රේමාන වෙනවා. ශ්‍රේමාන වෙනවා කියන්නේ පින්විතන හැම තැනටම පැතිරලා. දැන් Taman මැද ඉන්නවා නම් ඉස්සරහා පැත්තට පැතිරලා, පිටිපස්සට පැතිරලා, දෙපැත්තටයි, උඩටයි, යටටයි හැම තැනටම පැතිරලාන්නේ ඒ ශ්‍රේමාන ආලෝකයක්. දැන් කලින් අපි දැක්ක ආලෝකය ද්විමානික. ඒ කියන්නේ අපේ තියෙන නිකන් ආලෝක රවුමක් වගේ එකක්. දැන් අපේ අර කසින මණ්ඩලය තව ශක්තිමන්ත වෙනකොට මේක අරමුණ ගැඹුරට යනකොට අපිට අවශ්‍ය වෙනවා ශ්‍රේමාන පැත්ත. ඒක තමයි පතුරවා ගැනීම කියලා කියන්නේ. දැන් මේ පතුරවා ගත්ත එක ඇතුලේ තමයි ඉන්නේ දැන්. අන්න දැන් මේ පතුරවා ගැනීම අපි මතු කර ගන්නවා තමන්ගේ කාමරයට, තමන් ඉන්න ප්‍රදේශයට. ඊට වඩා ලෝකෙට උනත් මතු කරගත්තට කමක් නැහැ. ලෝකෙටම මේ වාගේ පැතිරලා හොඳට පැතිරලා තියෙනවා. දැන් ඒක ඇතුළට හිත ඉලා බස්වා ගන්නවා. ඇතුළට හිත තියා ගන්නවා. තියාගෙන අදිෂ්ඨාන කරනවා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සමාධි ලැබේවයි කියලා. ඒ විතර්කය කියලා කිව්වම අපි කලින් කියලා දුන්නානේ. විතර්කය කියලා කියන්නේ ආරම්භණයට හිත ගන්න ස්වභාවය. විචාරය කියන්නේ ගත්තු ආරම්භණය ටික වෙලාවක් පවත්වන ස්වභාවය. ප්‍රීතිය කියලා කියන්නේ පිනවන ස්වභාවය, ප්‍රීතිගතිය. සුඛය කියන්නේ සහැල්ලු කරන ස්වභාවය. ඒකාග්‍රතාව කියලා කියන්නේ ඒ ආරම්භණයෙම ඉන්න ස්වභාවය. මෙන්න මේ අංග පහෙන් යුක්ත පඨම ධ්‍යාන සමාධිය ලැබේවායි කියලා අර පටිභාග නිමිත්ත ඇතුලේ හිත තියන් ඉන්නකොට පින්වතුනි මේ ආරම්භයට ගිලා බහගෙන සමාධියක් ලැබෙනවා. ආරම්භණය මේක පවතිනවා. මේක තමයි ධ්‍යාන සමාධිය කියන්නේ. ධ්‍යානය කියලා කියන්නේ එතකොට බාහිර දේවල් අමතක වෙනවා. සමාධි ආලෝකයක් තියෙනවා. ආලෝක නිමිත්ත තියෙනවා. දැන් මේක ආලෝක කචනේනේ. ආලෝකය අරමුණු කරගන්නම ආලෝක නිමිත්ත තියෙනවා. ඒ ආලෝක නිමිත්ත ඇතුළට හිත ගිලා බහගෙන අපිට ඕන කාලයක් පවතිනවා. මේක තමයි ධ්‍යාන සමාධිය කියලා කියන්නේ. අපි පාලියෙන් කියනවා නම් අර්පණා සමාධිය කියලා කියනවා. ධ්‍යාන කියලා කියනවා. ඉතින් මේ අර්පණා සමාධිය, ධ්‍යාන සමාධිය මුලින් ලැබෙන්නේ පඨම ධ්‍යාන. මේ සමාධිය හොඳට ලැබුණාම අපි කලින් කියලා දුන්නා වශීතා පහකින් වශී කරගන්නට ඕනයි කියලා. ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවෙක්කනයි කියලා. ආවර්ජනය කියලා කියන්නේ මම මේ ආලෝක කසින පඨම ධානයට සම්බන්ධ ඕනෑ කියලා හිතනවා. සමාපජ්ජනය කියලා කියන්නේ පටිභාග නිමිත්ත ලැබුණාම ඒ හිත ගිලා බස්වාගෙන හිත සමාධි වෙන්න ආරිනවා. සමාපජ්ජන. අදිස්ථානය කියන්නේ කාලයක් හිතා ගන්නවා. උත්ථානය කියලා කියන්නේ කාලයෙන් මනස සමාධියෙන් අයින් වෙනවා. පච්චවේක්ඛණය කියලා කියන්නේ සමාධි අංග ප්‍රත්‍යක්ෂා කරනවා. ඒ නැගී ඉඳලා තමන්ගේ හදවතට මේ සමාධි ආලෝකය යොමු කරවලා හදවත තුළ මේ සමාධි අංග පහ පරික්ෂා කරලා බලනවා. හදවත තුළ මේ සමාධි අංග පහ තිබුණාද කියලා. විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. ඉතින් මේ අංග පහ එකින් එක බලලා වැටෙනවා නම් අංග පහම එකටත් තේරුම් කරගන්න. මෙන්න මේ විදිහට ඒ පඨම ධ්‍යාන සමාධිය හොඳට පුහුණු කරවා ගන්නවා පංච වශීතාවයන්ගෙන්. ඒ පුහුණුවෙන් පස්සේ තමයි ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන දක්වාම රූපාවචර ධ්‍යාන පුහුණු කරවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව අපි කලින් මේ පින්වතුන්ට විස්තර කරලා දුන්නා. පඨම ධ්‍යානයෙන් පස්සේ නැගී ඉඳලා ဒုတိ ය ධ්‍යානෙ වඩන්න පුළුවන්. එයින් නැගී ඉඳලා තතිය ධ්‍යාන වඩන්න පුළුවන්. එයින් නැගී ඉඳලා චතුර්ථ ධ්‍යාන වඩන්න පුළුවන්. ඒතර මේ චතුර්ථ ධ්‍යාන සමාධිය පඨම ධ්‍යානට වඩා ගොඩාක් ගැඹුරුයි. ඒකනට වඩා බොහෝම ප්‍රසන්න ගතියක්.
දහමේ කියවෙනවා සත්‍ය ධ්‍යාන සමාධියේදී හුස්ම වැටෙන්නේ නැහැ කියලා. ඒ තරමට ගැඹුරු ප්‍රසන්න කාය ප්‍රසද්ධිය උපරිම තියෙන මානසික වුණත් කිසිම අරමුණක් නැති ගැඹුරු සමාධියක් තමයි මේ චතුර්ථ ධ්‍යාන සමාධිය. ඒ සමාධියත් හොඳට ප්‍රබලව වඩන නම් පින්වත්නි ඊළඟට අරූප ධ්‍යාන සමාධිය පුදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. අරූප ධ්‍යාන භාවනා වඩනකොට පින්වත්නි රූපාවචර ධ්‍යාන හතරවෙනි ධ්‍යාන සමාධියෙන් නැගී ඉඳලා ඊළඟට මුලින් හිතන්නට ඕනේ ආවර්ජනා කරන්නට ඕනේ. රූපාවචර ධ්‍යානයට වඩා අරූපාවචර ධ්‍යානෙ සාන්තයි ප්‍රණීතයි නීවරණයන්ගෙන් දුරස්තයි. එනිසා මට මේ අරූපාවචර ධ්‍යානවල ආකාසානංචන සමාපත්තිය ලැබේවයි කියලා හිතා ගන්නවා. ඉතින් අනතුරුව අර ආලෝක නිමිත්ත තියෙනවනේ ආලෝක ප්‍රශ්නේ ආලෝක ප්‍රතිභාගය තියෙනවනේ. දැන් තමන් භවනා කරනකොට පින්වතුනි හැම තැනම මේ ප්‍රතිභාගය හිටිනවා. කියන ප්‍රතිභාග නිමිත්තක් මතුවන කෙනාට ඒක අතුරුදහන් වෙන්නේ නැහැ. හැම වෙලේම තියෙනවා. ඒ කියන්නේ හොඳට වසීව නම් පස්සේ පින්වතුනි S2 වහගත්තාම හැම වෙලේම වාගේ ඒ ප්‍රතිභාග නිමිත්ත තියෙනවා. එහෙමයි ධර්මයේ කියවෙන්නේ. ඒක සමාධියේ ශක්තියෙන්ද. ඉතින් මේ හතරවෙනි ධ්‍යාන සමාධිය පුදවාගත්තු කෙනාටත් ඒ සමාධිය තියෙනවා. ඒ සමාධියෙන් ඊළඟට නැගීදලා තමයි අර අරූපාවචර ධ්‍යානය පුහුණු කරවන්නේ. පළමුවෙන් ආකාශය අරමුණු කරන්නේ අනන්ත ආකාශය. අර ආලෝක නිමිත්ත ඇතුලේ ඉඳන් අපි අනන්ත ආකාශය අරමුණු කරගන්නවා. නිමිත්ත උගලවනවා කියලා කියන්නේ. ඒ උගලනවා කියන්නේ අපිට වෙන දැන් ඔය ගහපු උගලනවා වගේ උදුරන්න බෑ. ඒ උගලනවා කියන්නේ පින්වතුනි ඒ ආලෝක නිමිත්ත ඇතුලේ ඉඳන් අනන්ත ආකාශය අරමුණු කරගන්නවා. කියන ආකාශය අනන්ත බව අරමුණු කරගන්නවා. ඉතින් මේ විදිහට මනස පුහුණු කරවා ගන්න ඕනේ. පුහුණු වෙන කාලයේදී වචනේ භාවිතා වෙනවා. ආකාසං අනන්තං අනන්තං ආකාසං අනන්තං ආකාසෝ අනන්තෝ අනන්තෝ ආකාසෝ ඒ විදිහට වචන භාවිතා කරමින් පුහුණු කරනවා. ටික වේලාවක් යනකොට පින්වතුනි අර අපිට ආලෝක ප්‍රතිභාග නිමිත්ත අයින් වෙලා අවකාශය අරමුණු වෙනවා. අනන්තය දක්වාම අවකාශය අරමුණු වෙනවා. අන්නේ ආරම්මණය මතුනම් පස්සේ අපේ වචනේ නවත්තන්නට ඕනේ. වචනේ නවත්තනවා ආකාසං අනන්තං කියන නවත්තලා ඒ ආරම්මණය තුල හිත සමාධි කරනවා. මනස අනන්ත දක්වා පිහිටුවාගෙන අවකාශය අරමුණු කරගෙන සමාධි කරපුවාම හිතේකට ගිලා බහගෙන සමාධිය පවතිනවා. මේකට කියනවා ආකාසානංචාර සමාධිය කියලා. අරූපාවචර ධ්‍යානවල පරම සමාධිය. අර සමාධියට වඩා ගැඹුරුයි. මේ සමාධිය හොඳට ලැබුණාම අර කලින් කිව්වා වගේ පංච වසීතාවයන්ගෙන් වසී භාවයට පච්චර ගන්නවා. ඒ වසීතාවයන්ගෙන් අනතුරුව පින්වත්නි අනුපිළිවෙලින් අපේ කලින් විස්තර කරලා දුන්නානේ. විඥානංචාර සමාධිය, ආකින්චඤ්ඤාර සමාධිය, නේව සංඥා නාසඤ්ඤාතක සමාධිය මත කරගන්න පුළුවන්. අනන්ත විඥානය අරමුණු කරගන්නවා. ඒ තුලින් මේ විඥානයේ අනන්ත බව මෙනෙහි කරලා විඥානංචාර සමාපත්තිය මත කරගන්නවා. ඒ වගේම විඥානයේ ශුන්‍යතාවය මත කරගෙන ආකින්චඤ්ඤාතර සමාධිය මත කරගන්නවා. ඊළඟට ඒ සිතෙහි තියෙන සාන්ත ප්‍රණීත බව අරමුණු කරගෙන නේව සංඥා නාසඤ්ඤාතන කියන සමාපත්තිය පුදවා ගන්නවා. මෙන්න මේ විදිහට පින්වතුනේ ආලෝක කසිනේ හරහා මේ ධ්‍යාන 8ක් උපදවා ගන්න පුළුවන්. මේ ධ්‍යාන 8ට කියනවා අෂ්ට සමාපත්තියයි කියලා. ඉතින් මේවා අපි අහලා ටිකක් ධාරණය කරගෙන ටික ටික පුහුණු වෙන්න. එකපාරට ගැඹුරු සමාධිය ගැන හිතන්න එපා. පුහුණු වෙන අයට ආසාව තියෙනවා නම් කරගන්න ඕනකම හිතනවා නම් ටික ටික පුහුණු වෙන්න. අද දවසේ පටන් ගන්නදී හැමදාම ටික ටික කරන්න. දවස් කිහිපයක් යනකොට සමාධි වෙන්න පටන් ගන්නවා. එකපාරටම වෙන්නේ නැහැ. එකපාරටම සමාධි බලාපොරොත්තු වෙන්න එපා. ටික දවසක් යාවේ අපි ඉවසීමෙන් මේ විදිහට භාවනා කරගෙන යන්න සමාධි අධ්‍යක්ෂයෙන් ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි එහෙමනම් මේ පින්වත්නි යොමු කරලා තියෙන ප්‍රශ්න සඳහා උත්තර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ තච්ච පංච කර්මස්ථානයේ යම් කුල පුත්‍රයෙක් පැවිදි බිමට ඇතුල් වන විට ලැබෙන කමඨහන බව අපට දැනගන්න ලැබුණා. ස්වාමීන් වහන්සේ ගිහියන් වන අපට එම කමඨහන වැඩිම සුදුසුද නැද්ද? එසනම් මේ ගැන කාරණා පැහැදිලි කර දෙනසේක්වා. එන්නතනේ මේ කර්මස්ථාන 40ම අපි කාටත් භවනා කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේලාටත් පුළුවන්, ගිහි පින්වතුන්ටත් පුළුවන්. ඒකට මේ ගිහි පින්වතුන් හිතන්න පුළුවන් මේ සත්‍යපංච කර්මස්ථානයේ වඩාම අපිට මේ ගිහි ජීවිතය ගත කිරීම අමාරු වෙයි නේද කියලා. නෑ පින්වතුනි. එහෙම අමාරුවක් වෙන්නේ ඒක අර මුලදී මනසට හුරු වෙන කාලයේදී චුට්ටක් නුහුරුකම තියෙයි මනසට. හැබැයි හුරු වෙලා හිත සමාධිගත වෙන්න පටන් ගත්තාම පින්වතුනි ගිහි ජීවිතය කලින්ට වඩා ගොඩාක් සාර්ථකයි, කලින්ට වඩා ගොඩාක් සැහැල්ලුවෙන් සතුටෙන් ගත කරන්න පුළුවන් කමක් ලැබෙනවා. කාටත් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ සතපංච කර්මස්ථානය කියන්නේ සත්‍යපංචය කියලා කියන්නේ පින්වතුනි කයේ කොටස්, මේ කයේ කොටස් මුල් පහට තමයි සතපංච කර්මස්ථාන කියලා කියන්නේ. සත්‍ය පංචකය කියන්නේ හැමෙන් අවසන් වෙනින්ද කේසා ලෝමා නඛා දන්ත සත්‍ය. මේ පහේ එකක් තියෙනවා සත්‍ය. වෙන හැම කියන එක ඒකත් එක්ක සම්බන්ධතාවය තියෙන නිසා ඒකෙන් අවසන් වෙන නිසා සත්‍ය පංචක. කේසා ලෝමා නඛා දන්ත සත්‍ය. ඒ කියන්නේ කේස් ලෝම නිය දත් කේසා ලෝමා නඛා දන්ත සත්‍ය. දත් සම්. මේ විදිහට ඒක මෙනෙහි කරගන්නවා නම් ඒක තමයි සත්‍යපංච කර්මස්ථානය කියලා කියන්නේ. ඉතින් මේ කර්මස්ථානයක් වඩනකොට පින්වතුනි අර හිතේ අර කසින භාවනා ගැන කියලා දුන්නනේ ඒ දෙයම තමයි මෙතනත් වෙන්නේ. හැම භාවනාවකටම එක ආසන්න ස්වභාවයක් තමයි වෙන්නේ. පුංචි වෙනස්කම් තමයි තියෙන්නේ. නමුත් ඒක ආසන්න ස්වභාවයක්. හිත එකඟ වෙන ස්වභාවයක් වෙනවා. දැන් සත්‍යපංච කර්මස්ථානයේ සමාධිත් වෙනවා. ඒකම නුවණත් අවදි වෙලා එනවා. දැන් අපි තුම බුදු ගුණයක් වඩුවයි කියලා ඒ කියන්නේ ඉදිරියේ කියලා දෙනවා. බුදු ගුණයක් වඩනකොට සමාධියත් වෙනවා, ශ්‍රද්ධාව වැඩියෙන් ලැබෙනවා. අන්න ඒ වගේ එක එක භාවනාවන්ට ආවේනික ගුණාංග මතුවලා එනවා. ඉතින් මේ කර්මස්ථානයන් අතර නුවණ වැඩෙන්න, ඒ වගේම සමාධි වෙන්න, නීවරණ ධර්මයන් ඉක්මනින් අයින් කරගන්න තියෙන වටිනා භාවනාවක් තමයි මේ සත්‍යපංච කර්මස්ථාන භාවනාව කියලා කියන්නේ. මේ පින්වතුන්ට දැන් මේ දහම් කරුණු ඇහුවානේ. ඒක පුංචි කතාවක් කියලා දෙන්නම් මේ සත්‍යපංච කර්මස්ථානය හා සම්බන්ධ කරගෙන. මේ පින්වතුන් අහලා තියෙනවානේ මාතික මාතාව කතාව බුදුරජාණන් වහන්සේගේ කාලේ. ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ඉතා දුර බැහැර ප්‍රදේශයකට ගියා භාවනා කරන්න. උන්වහන්සේලාට ඒ ගම්වාසී මව් කෙනෙක් හිටියා. ඉතින් ඒ ගමේ ප්‍රධානියා තමයි මාතික. එතුමාගේ මව් තමයි මාතික මාතා. මාතිකනාගේ මව් මාතික මාතා. එතුමිය ගමේ ප්‍රධානියාගේ මව්. එතුමියත් බොහොම ශ්‍රද්ධාවන්තයි. ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා වස් වසන්න. එතුමියගේම වත්තේ අවශ්‍ය පහසුකම් සකස් කරලා දුන්නා. ස්වාමීන් වහන්සේලා කතිකා කරගත්තා. අපි මේ වස්තාන කාලයේදී නිවන් දැක ගන්න භවනා පරිපූර්ණ කරගන්නයි යාවේ. ඒ නිසා අප්‍රමාද විහරණයෙන් වාසය කරන්නට ඕනේ. කවුරුත් එහෙම අදිෂ්ඨාන කරගෙන භවනා කරනවා. ඉතින් මේ දවසක් හිටනා මේ මෞතුමියට ස්වාමීන් වහන්සේලාගේ සුව දුක් බලෙන් දෙයි කියලා තමන්ගේ ඒ ආරාමයට එමුණා. ඒ වෙලාවේ කැපකරු කෙනා හිටියකෝ අපේ ස්වාමීන් වහන්සේලා කවුරුවත් පේන්නේ නැන්නේ. උන් තැන් වල වාඩිලා ඉන්නවා. මම නම් දන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි හම්බෙන්න ඕනේ නම් මෙන්න මේකට නාද කරන්න ඕනේ. gediyak තියෙනවා. එතන gediyak නාද කළා. ස්වාමීන් වහන්සේලා එක්කෙනා පිටිපස්සේ එක්කෙනා බොහෝම නිස්සද්දව කතා බහක් නැතුව ඇවිල්ලා වාඩි වුණා. ආසන ශාලාවේ වාඩි වුණා. කවුරුවක් කතා කරන්නේ නැහැ. මෙතන අහනවා ස්වාමීන් වහන්සේලා අමනාපයක්ද? කවුරුත් කතා බහ කරන්නේ නිස්සද්දයි. මොකද්ද මේ අමනාපයක්ද? නෑ මෞතුමිය. අපි මේ වස්සාන කාලයේ ඒ පැවිදි ජීවිතය පරිපූර්ණ කරගන්න යාවේ. ඒ සඳහා පැවිදිකමේ කටයුත්තයි කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මොනවද කරන්න දේවල්? අපි මේ කය පිළිබඳව කය කොටස් කරලා බලනවා. කේසා ලෝමා නඛා දන්ත තචෝ ආදී මේ කොටස් 32ක් තියෙනවානේ. මේවා කය පිළිබඳව කොටස් කරලා බලනවා, අවබෝධ කරගන්න. ඒවා ඉතින් මේ ගිහි වශයෙන් ඉන්න අපිට කරන්න හොඳ නැද්ද? නෑ, කරාට කමක් නෑ. කවුරු කාටවත් කරන්න පුළුවන්, කාටවත් ප්‍රතිඵලය නම් ලැබෙනවා. එහෙම කිව්වාම මෙතන මේ හැව කොහොමද එනම් මට කියලා දෙන්න කරන්න ඇති අහගත්තා. ඊට ගිහින් තමන් භාවනා කළා. සංසාරේ හොඳට පාරමී තිබුණු කෙනෙක් මේ මෞතුමිය.
ඒසයිතා ඉක්මනින් සමාධි වුණා. සමාධි වුණා පමණක් නෙමෙයි ධ්‍යාන සමාධිත් ලැබුණා. ඒකම විපස්සනාවටත් පැටලා එතුමියට අනාගාමී තත්ත්වයක් ලැබුණා. එපමණක් නෙමෙයි අභිඥාත් ලැබුණා. ප්‍රේමතුන් හැමෝටම භාවනා කරනාට අභිඥා ලැබෙන්නේ නැහැ. මෙතුමියට අභිඥාත් ලැබුණා. ස්වාමීන් වහන්සේලාගේ හිත කියවන්න පුළුවන් ශක්තියක් ලැබුණා. තමන් ඒ වෙලාවේ ආවජනා කරලා බැලුවා කොහොමද අපේ ආර්යයන් වහන්සේලා මට මේ කමඨහන් කියලා දෙන ස්වාමීන් වහන්සේලා වන්නට කවුරුවත් තාම මාර්ගඵලයක් ලැබුණා නැහැ. කාරණා තේරුම් ගත්තා. ස්වාමීන් වහන්සේලාගේ කායික වශයෙන් යම් රෝගාබාධ තියෙනවා. මේ රෝගයන්ට ගැළපෙන ආකාරයෙන් ප්‍රත්‍ය පහසු අවශ්‍යයි. ඒවා සංවිධානය කරලා දුන්නා. ස්වාමීන් වහන්සේලා තේරුම් ගත්තා උන්වහන්සේට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් මෙතුමිය හොයලා බල්ලා කරලා දෙනවා කියලා තේරුම් ගත්තා. වැඩි වීර්යයෙන් භාවනා කළා. වස් කාලය අවසන් වෙනකොට මේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම අරිහත් ලැබුණා. අන්න ඒ වගේ පින්වතුනි එදා ඒ මාසික මාසාව මාර්ගඵල ලබා ගත්තා. පමණක් නෙමෙයි මේ ස්වාමීන් වහන්සේලාටත් ඒ මාර්ගඵලයන් ලබා ගන්න පිළිහිට වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ගිහි අයටත් මේ භාවනාවන් ගෝචරයි, පැවිදියටත් මේ භාවනාවන් ගෝචරයි. කාටත් මේ භාවනාවේ වටිනා ආනිසංස ප්‍රමාණයක් ලැබෙනවා. මේ පමණක් නෙමෙයි පින්වතුනි දැන් සමහරව හිතනවා දැන් ওই මරණ සති භාවනාවන් වගේ දේවල් අපිට කරන්න හොඳ නැහැ කියලා හිතනවා. නෑ පින්වතුනි. කරන කෙනාට ඒක ගුණය ලැබෙනවා. මුලදී ටිකක් හිතට බය ගතියක් වගේ එන්න පුළුවන්. ඒක දවසක් කරලා බලන්න හිත එකඟ වුණාම කොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. කිසි බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. මරණයටත් බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න ඒ නිසා මේ භාවනාවකින් කරන්නේ ජීවිතය අඩපණ කරන එක නෙමෙයි, ජීවිතයේ තියෙනවට වඩා ප්‍රබල කරලා ගන්න එක. ජීවිතයේ තියෙනවට වඩා ශක්තිමන්ත කරලා ගන්න එක. ඒ නිසා මේ කිසිම භාවනාවකින් අවඩක් වෙන්නේ නැහැ. හැම භාවනාවකින් වෙන්නේ Tamanට වැඩක්මයි. ඒ නිසා ඒවා පිළිබඳ විශ්වාසයෙන්, භක්තියෙන්, ගෞරවයෙන් ඒවා දිනු කරන්න කැමති අය ඒ භාවනාවන් දිනු කරලා ප්‍රතිඵල ලබා ගන්න. අප භාවනා කිරීමට ප්‍රථම සෑම පරියන්කකදීම සතර කමඨහන් වැඩි යුතුද? ඒක කොපමණ වේලාවක් වැඩි යුතු වන්නේද? එන්නතුනේ සතර කමඨහන් වලින් කරන්නේ සිත ටිකක් සැහැල්ලු කරලා ගන්න එක. ඒ නිසා ටික වේලාවක් මෙනෙහි කරගන්න එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම නෑ. දැන් අපි හිතමු මේ පින්වතුන් බස් එකක යනවා, වාහනයක යන ගමන් ටික වේලාවක් විනාඩියක් දෙකක් තමයි භවනා කරන්න තියෙන්නේ. එවැනි වෙලාවවලදී මේ සතර කමඨහන් වඩන්න ඕනේ නැහැ. එලීම කමඨහන කරගන්න හුස්ම රැල්ල හෝ වේවා, බුදු ගුණය හෝ වේවා, Tamanට නියමිත කමඨහන පුහුණු කරවා ගන්න. අර වගේ සතර කමඨහන් සියල්ල පුහුණු කරවන්න ඕනේ නැහැ. ඒතර මේ පින්වතුන් අහලා තියෙනවා සතර කමඨහන් පිළිබඳව. බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණ සති භාවනාව. මේ හතරට කියනවා සතර කමඨහන් කියලා. නැත්නම් චතුරාර්යක භාවනා කියලා කියනවා. මෙන්න මේ චතුරාර්යක භාවනා නැත්නම් මේ සතර කමඨහන් ජීවිතයකට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. හිතේ සැහැල්ලුවෙන් ඉන්න, සතුටෙන් ඉන්න, ඒ වගේම Tamanට තියෙන කර්ම විපාක ඈත් කරලා වාසය කරන්න මේ සතර කමඨහන් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසායි අපේ ධර්ම තුළ නිතර උගන්වන්නේ මේ සතර කර්මස්ථානයන් කරලා පූර්ව කෘත්‍ය ටිකක් කරලා භාවනාව ආරම්භ කරන්නයි කියලා. හැබැයි ඒක අනිවාර්යෙන් නැහැ. සමහර අයට ඒක අවශ්‍ය කරගන්න අමාරුයි. දැන් අපි හිතමු බෞද්ධ කෙනෙක් නම් අපිට කරන්න පුළුවන්. බෞද්ධ කෙනෙක් නම් අපි බුදු ගුණ වඩන්න පුළුවන්, මෛත්‍රිය, අසුභ, මරණ වඩන්න පුළුවන්. නමුත් අපි හිතමු අබෞද්ධ කෙනෙක් මේ භාවනා අධ්‍යක්ෂින් ලැබනවා නම් එයාට ඉතින් බුදු ගුණ වාගේ අවශ්‍ය නැහැ. කැමති නම් මෛත්‍රිය ඒ වගේම අසුභ මරණ ටිකක් කරලා කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙලින්ම උනත් මේ භාවනාව වඩන්න පුළුවන්. ඒ තුලින් භාවනා ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. කෙනෙකුට භාවනා ප්‍රතිඵල ලබා ගැනීම ඉක්මන් කරවන්නයි මේ සතර කමඨහන් වඩන්නේ කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒක නොවැඩුවයි කියලා භාවනා නොවැඩී තියන්නේ නැහැ. කමඨහන් පුළුවන් ආකාරයට වඩා ගන්න. ඉතින් කාල වේලාව තීන්දුව කරන්න වෙන්නේ Taman වඩන අනුව. සමහර Tamanට පැයක් විතර භාවනා කරන්න කාලය තියෙනවා නම් විනාඩි 5ක් හෝ 10ක් සතර කමඨහන් වඩන්න භාවිතා කරන්න. ඊටර කාලේ විනාඩි 55 විනාඩි 50ක් තරම් කාලය ඒ තමන්ගේ ප්‍රධාන කර්මස්ථානයේ දිනු කිරීම වෙනුවෙන් භාවිතා කරනවා.
විනාඩි 30ක් භාවනා කරන කෙනෙකුට විනාඩි 2ක් 3ක් වාගේ කාලයකින් මේ චතුරාර්යක භාවනාවන් වඩලා අර වගේ භාවනා කරගන්න පුළුවන්. හැබැයි විනාඩි 5ක් 10ක් කරන කෙනෙකුට එහෙම අවශ්‍යත් නැහැ. විනාඩියක විතර වාගේ ඒවා මෙනෙහි කරලා අර කෙලීම කමඨහාන්ට යන්න කාලය වෙන් කරගන්න. ඉතින් ඒ කාලය අනුව තීන්දුව කරගන්න කොච්චර කාලයක් සතර කමඨහන් වඩන්න ඕනෑද කියන එක. ඉතින් ඒ විනාඩි 10ටත් අඩු කාලයක් නම් තියෙන්නේ කෙලීම කමඨහනම කරගන්න. සතර කමඨහන් ගැන හිතන්න එපා. කෙලීම තමන්ගේ ප්‍රධාන කමඨහනම පුහුණු කරවා ගන්න. අෂ්ටික සංඥා වඩන්නේ කෙසේද? ඉතින් අෂ්ටික සංඥාව ඇටසැකිල්ල භාවනා සම්බන්ධව වෙනතනේ ඇටසැකිල්ල අපි දන්නවනේ. අපේ මේ ඉන්න ශරීරය දැන් ගත්තොත් දැන් අපි මේ වාඩිලා ඉන්නවනේ. මේ ඇතුලේ තියෙන ඇටසැකිල්ලක් වෙනතනේ. නමුත් අපිට අරමුණු වෙන්නේ නැහැ. දැන් අපේ මේ මොන ඇතුලේ තියෙන ස්කබල්ල ඊළඟට ශරීරයේ දැන් අපේ මේ අතක් පිටපැත්තෙන් තිබුණට ඇතුලේ තියෙන අතක් ඇතුලේ ඇට ටික. ඒ වගේ ශරීරයේ පුරාම තියෙන ඇතුලේ තියෙන ඇට ගොඩක්. එහෙම නැත්නම් මේ ශරීරය පවත්වන්න බෑ. ඒ ශරීරයට නැතුව තිබ්බොත් එහෙම පවත්වන්න බෑ. ඇට ටිකෙන් තමයි ශරීරයේ ශක්තිය ආරක්ෂා කරගෙන තියාගන්නේ. අන්නේ තියෙන ඇටසැකිල්ල අපි අරමුණු කරගන්නවා. ඉතින් ක්‍රම දෙකකින් පුළුවන්. එකක් අපිට මේ පින්තූරයකින් හෝ සැබෑ ඇටසැකිල්ලකින් ආරම්භණය ගන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවමාන කෙනෙකුගේ ශරීරයේ ඇටසැකිල්ල හිතා ගන්න පුළුවන්. අපි ගාව කිට්ටු ඉන්නවා කෙනෙක්. අපේ ඥාතිවරයෙක් හෝ වේවා කෙනෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා සංඥාව අයින් කරලා ඇටසැකිල්ල සංඥාව ගන්නවා. ඉස්කබ තියෙන්නේ මෙහෙමයි. අත් දෙකේ අර ටික තියෙන්නේ මෙහෙමයි. පිටකොන්දේ අර ටික තියෙන්නේ මෙහෙමයි. ඒ වගේම කකුල් වල අර ටික තියෙන්නේ මෙහෙමයි. මෙහෙ කරගන්නවා. මුලදී පින්වතුනි අර මෙනෙහි කරලා යනවා අපි ඉස්කබලයට ටික අත්වල කකුල් වල මෙහෙම මෙනෙහි කරලා යන්නට ඕනේ. ඒක පාරටම එකට නැත්නම් අමාරුයි. එහෙම ගත්තොත් ඒක සමාධි වෙනවා අඩුයි. නිසා මුලදී අපේ මේ ශරීරය පුරාම ටික බලා ගන්නවා. ටික දවසක් යනකොට හිත එකඟ වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී පින්වතුනි ඒක කොටසකට අපි හිත තියා ගන්නවා. ඉස්කබල හරි ඒ Tamanට ප්‍රකටේ ඇටවල කොටසකට හිත තියා ගන්නවා. ඉතින් මේ කොටසත් අපි අර විදිහට මෙනෙහි කරගන්නවා අත්ේ කියලා මෙනෙහි කරගන්නවා. තව ටික දවසක් යනකොට ආලෝකමන්ත වෙනවා. ඒ ආලෝකයේ පතරවලා ඊනඩර කිව්වා වගේ ධ්‍යාන සමාධි පුදවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒකවට පින්වතුනි අපසගේ කාලය තුල පෙන්වා දුන්නේ සමාධි භාවනා වඩන ආකාරය, සමත භාවනා වඩන ආකාරය. බුදු ශාසනය තුල භාවනා ක්‍රම දෙකක් තියෙනවානේ. සමාධි භාවනාවන් තුළින් සිතේ සමාධිය උපදවා ගන්න පුළුවන්. ඊට විපස්සනා භාවනාවන් තුළින් ප්‍රඥාව උපදවා ගන්න පුළුවන්. ඉතින් මේ දෙකම පරිපූර්ණ කරගන්න ගොඩාක් උදව් වෙනවා මුලදී සමාධි භාවනාවක් වඩලා ඊළඟට දෙවුණු විපස්සනා භාවනාවක් වඩනකොට සමාධියත් වැඩිදියුණු වෙනවා ප්‍රඥාවත් ප්‍රබල භාවයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ නිසා මේ පසු කාලයෙන් අපි සුළු හෝ විපස්සනා ක්‍රම වලින් ආරම්භ කරන්නට ඕනේ. විපස්සනාවයි කියලා කියන්නේ පින්වත්නි යථාර්ථය දකින්න පුළුවන් භාවනාවක්. තමයි විපස්සනා භාවනාවයි කියලා කියන්නේ. දැන් බලන්න අපි යම් දෙයක් දැක්කහම මේ දේ අපිට පේන්නේ බාහිරින්නේ. අන්න ඒකට තමයි අපේ බාහිරින් පේන ආරම්මණයට තමයි මේ සම්මුති ආරම්මණයක්, සමාධි ආරම්මණයක් කියලා කියන්නේ. ගහක් කියන්නේ මේ ගහ කියන එක අපිට බාහිරින් පේන ආකාරය තමයි සමාධි ආරම්මණයට ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ ගහ ඇතුළට බහැලා බලා ගන්න පුළුවන්. ගහ ඇතුළේ මේ කඳේ නිර්මාණය වෙලා තියෙන හැටි, ඒ වගේම කොළවල නිර්මාණය වෙලා තියෙන හැටි, ගෙඩි වල නිර්මාණය වෙලා තියෙන හැටි, මුල් ටික නිර්මාණය වෙලා තියෙන හැටි, ඒවා පවතින හැටි, ඒවා නැති වෙන හැටි මේ පිළිබඳව හිත පුහුණු වෙනවා. ටික කාලයක් යනකොට මේ ගහ ඇතුලේ අභ්‍යන්තරයේ සියල්ල දැක් ගන්න පුළුවන් මානසිකත්වයක් ලැබෙනවා. රූප කලාප සියල්ලක්ම වෙනස් වෙන ආකාර දැක් ගන්න ලැබෙනවා. මේ තුළින් ත්‍රිලක්ෂණ අවබෝධ වෙනවා. අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය ත්‍රිලක්ෂණ අවබෝධ වෙනවා. මෙන්න මේ අවබෝධ කර ගැනීම තමයි විපස්සනා භාවනාවන් කියලා කියන්නේ. මේ ත්‍රිලක්ෂණ අවබෝධයේ අවසාන තැන තමයි මාර්ගඵල ලබන්නේ. හරියත්වයට දක්වාම යන්න පුළුවන් මේ ත්‍රිලක්ෂණ අවබෝධයෙන්. අන්න ඒ වගේ භාවනා ක්‍රමයන් ටිකෙන් ටික ගැඹුරට යනවා. ඒ නිසා ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බොහෝ දෙනෙක් මේ වගේ බොහෝම ඕනෑකමින් භාවනාවන් දියුණු කරලා
කුසල් සිතිවිලි දිනු කරලා පාරමී පරිපූර්ණ කරගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. ඉතින් අද කාලේදී මේ විවිධාකාර අවිහිතන්න පුළුවන් මේ මං චුට්ටක් භාවනා කළා දැන් එකඟ වුණා දැන් මාර්ගඵල ලැබුවයි කියලා සංඥා එන්න පුළුවන්. ඒවා තේරුම් ගන්න පින්වතුනි අපේ හිත අපිට මුලා කරවන ඒවා. ඇත්ත කාරණාව නම් අපි අතාර්ථය දකින්න ඕන කෙලෙස් ධර්මයන් ගලව ගන්න ආකාරය තේරුම් කර ගන්නට ඕනේ. ඒ හරහා කෙලෙස් ධර්මයන් ගලවා ගන්නට අවශ්‍ය වෙනවා. මේ වගේ ගැඹුරු මාර්ගයක් මේ නිවන් මාර්ගය කියලා කියන්නේ. ටිකෙන් ටික ගැඹුරට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ආකාරයට භාවනා කරලා මාර්ගඵල උපදවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි අහනවනේ ගොඩාක් කතා ප්‍රවෘත්ති. ඒ විදිහට භාවනා කරලා දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ බේම රහත් වුණා නෙමෙයි. උන්වහන්සේ තමන් පළමුවෙන්ම මේ සෝහා මාර්ගඵල ලැබේ අස්සජී ස්වාමීන් වහන්සේගෙන් දහම් පදයක් ශ්‍රවණය කරලා. ඊළඟට උන්වහන්සේ සෝහා මාර්ගඵලය ලැබලා පැවිදි ලබාගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ සමීපෙහි භාවනාවන් කළා. ඉතින් භාවනාවන් කරනකොට දින 10ක් 15ක් තරම් කාලයක් ගියා. දීඝනග පරිත්‍රාජකතුමාට වේදනා පරිග්‍රහ සූත්‍රයෙන් ධර්ම දේශනා කළා. ඔය ගිජ්ජකූට පර්වතයේ තියෙනවා ගොඩාක් දිනකට පින්වතුන්ට බුද්ධ වන්දනා ගියාට සිහි වෙනවා. ඒ ගිජ්ජකූට පර්වතයේ මුදුනට නිමේට චුට්ටක් ආසන්නව තියෙන සෝකර කතලෙන කියලා. අන්න එතනදී තමයි මේ දේශනාව කළේ. දේශනා කරනකොටම අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙලා රහත් වෙලා නැහැ. උන්වහන්සේට මේ විනිවිදයන්ට පටන් ගත්තා. වේදනාව පිළිබඳව, ශරීරය පිළිබඳව, මේ අනිත්‍යතාවය පිළිබඳව, දුක්ඛතාවය පිළිබඳව, අනාත්මතාවය පිළිබඳව විනිවිදයන්ට පටන් ගත්තා. ඒ හරහා උතුම් අරිහත්ත්වයක් සාක්ෂාත් කරගන්න ලැබුණා. මෙන්න මේ වගේ පින්වතුනි ධර්මයේ ගැඹුරට යන්නේ එකපාරට නෙමෙයි ටිකෙන් ටික අපි ටිකක් ආරම්භ කරන්න. පුංචි පැලයක් අපි හිටවපුවාම මේ පුංචි පැලේ එකපාරට ලොකු වෙලා එන්නේ නැහැ. මේක පුංචි පැලේ ටික දවසක් යනකොට පුංචි ගහක් වෙනවා. මේ ගහ වැඩිලා තමයි විශාල වෘක්ෂයක් බවට පත් වෙන්නේ. භවනා හිත සුළුෙන් ආරම්භ කරන්න. නිවෙස්වල ඉන්න ගමන්, එහෙම නැත්නම් තමන්ගේ ඇඳේ ඉන්න ගමන්, එහෙම නැත්නම් පුටුවක ඉන්න ගමන්, වාහනයක යන ගමන්, ඔෆිස් එකේ ඉන්න ගමන් නිවාඩුවක් ලැබෙන වෙලාවට සුළුෙන් ආරම්භ කරන්න. ටික දවසක් යනකොට තමන්ට වෙනස දැක් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. හොඳට වෙනස දැක් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අපි ගාවට ඔය භාවනාවට එන විවිධ කට්ටිය අය පුදුමාකාර සතුටකින් යන්නේ භාවනා අධ්‍යක්ෂින් ලැබලා. ඒක අවස්ථාවක අපි ගාවට ආවා ඉතාලි ජාතික මහාචාර්ය මහත්තයෙක්. එතුමා ඉතින් බෞද්ධ කෙනෙක් නෙමෙයි. එතුමා ඇවිල්ලා ටික දවසක් භාවනා කළා. හොඳට කොණ්ඩේ දිගට තිබුණා. එතුමා ඉතින් කොණ්ඩේ බඳලා හිටියේ. නමුත් හොඳ උගත් ඒ රටේ ඉන්න මහා ප්‍රභූවරු කෙනෙක්. ඉතින් අපි සාමාන්‍යයෙන් චාරිත්‍රාක් වශයෙන් අහන්නේ මේ තමන්ගේ තොරතුරු, ආගේ තොරතුරු අහන්නේ නැහැ. භාවනා අපි උදව් කළා. ටික දවසක් භාවනා කළා. හොඳට චිත්ත සමාධි හැදුනා. හැදලා ඉවරලා කියනවා ස්වාමීන් වහන්සේ පුදුමාකාර සතුටක්. මම දැන් ගිහිල්ලා ගෙවල් වල ගිහිල්ලා මේවා කරගෙන යනවා, අඛණ්ඩව කරගෙන යනවා. මේ විදිහට එතුමාගේ සතුට ප්‍රකාශ කළ අධ්‍යක්ෂයෙන් ලැබලා බලන් තමන්ගේ අර මහාචාර්ය ක්‍රමයෙන් ඒකෙන් ලබන්න ලැබුණේ නැහැ මේ සතුට. මේ භවනාවෙන් ඒ සතුට ලබා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ වගේ බොහෝ දිනක් මේ භවනාව නිසා ප්‍රතිඵල ලබාගෙන චිත පාරිශුද්ධියක් උපදවාගෙන භවනාවෙන් සත්‍යයක් උපදවාගත් අවස්ථා බොහෝමයක් තියෙනවා. අපේ පින්වතුන් හොඳටම පින තියෙන අපි බෞද්ධ අය බලන්නේ අබෞද්ධ රට නම් ඇවිල්ලා අබෞද්ධ අය පවා මේ ධර්මයෙන් ප්‍රයෝජන අරන් ගොඩක් සතුටු වෙලා යනවා. අපි බෞද්ධ අය හිමනම් ඊට වඩා ශක්තිමන්ත වෙන්න ඕනේ. ඊට වඩා ශක්තිමන්ත වෙලා මේ භවනාව දිනු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. පින්වතුන් අහලා තියෙනවා ඇමරිකන් ජාතික කොවිඩ් කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කළා. 80 ගණන් වලදී මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 20න් තමයි පැවිදිලා තියෙන්නේ. පැවිදිලා බොහොම ඕනෑකමින් භාවනා කළ හොඳට සිහිය පිහිටුවා ගත්තා. ඉතින් උන්වහන්සේ අවුරුදු කිහිපයකදී උන්වහන්සේට මේ රෝගයක් හැදුණා, මැලේරියා රෝගය. ඒ කාලේ මැලේරියා ටිකක් දරුණුයි. මේට 980 ගණන් වල වගේ අවුරුදු ගණනාවක් ඊට පස්සේ. හැබැයි හොඳට භාවනාවෙන් දියුණුවේ. මේ ස්වාමීන් වහන්සේ හිත එකඟ භාවය හොඳට දියුණුවේ. උන්වහන්සේ රෝහල් ගත කළා.
දායක පින්වතුන් දැනගෙන රෝහල් ගත කළා. ඉතින් ඒ වෙලාවේදී පාන්දර අලියම පහට විතර වාගේ ස්වාමීන් වහන්සේ ළඟ හිටපු ස්වාමීන් වහන්සේට මතක් කළා තියෙනවා ඊළම්පස්සේ එකක් තිබ්බොත් වළඳන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අමාරුයි. දැන් බෙහෙත් බීලා අමාරුයි, රෝගය නිසා අමාරුයි, අසනීප. ඒ වෙලාවේ උන්වහන්සේ ඊළම්පස්සේ එකක් ලැහැත්ති කරන අතර දැන්ලා තියෙනවා මේ අමාරුකමට කියලා තියෙනවා. බැරිමකමට ඉතින් උන්වහන්සේ සෝදානම් වෙනවා. කකුල් දෙක පිළිවෙලට හදාගත්තා. අත් දෙකක් පිළිවෙලට තිබ්බා. හොඳට හිත එක කරගත්තා. ටික වෙලාවක් කර උන්වහන්සේ අපවත් වෙලා දන්නෙත් නැහැ. බොහොම සිහි කල්පනාව ගත්තා තමන්ගේ නාසිකාගට. පුරුදු භාවනාවෙන් කල්පය කරන්න පුළුවන්කමක් ලැබුණා. මෙන්න මේ වගේ පින්වතුනේ ඒ අබෞද්ධ අය බලන්නේ රටවල් වල තරුණ කාලේ වදාලා ඇවිල්ලා ලංකාවේදී මේ වගේ භාවනා කරලා භාවනා සැපේකොත් උපදවාගෙන ඉතින් කෙටි කාලයක් නමුත් හොඳින් භාවනා ප්‍රතිඵල ලබාගෙන උන්වහන්සේලා හොඳ තැන් වලට යන්නට ඇති. අන්න ඒ වගේ අපිත් එහෙමනම් මේ භාවනා අධ්‍යක්ෂින් ටික කොහොම හරි ලබා ගන්න අධිෂ්ඨාන පිටවා ගන්න අපිට වටිනා ශක්තියක් නිධානයක් ලැබිලා තියෙන්නේ. මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒ වගේම අපිට වටිනා නිධානයක් ලැබිලා තියෙන මේවා පිළිබඳ විශ්වාසය ලැබිලා තියෙන්නේ. ඒ වගේම වටිනා නිධානයක් ලැබිලා තියෙන මේ දහම් කරුණු දහම් පොතපත අපිට කිසි අඩුවක් නැතුව තියෙන්නේ. හැබැයි අපිට එකම අඩු නිධානය තමයි වීර්ය අඩුකම. ඒක හදා ගන්න ඕනේ. ඒ වීර්ය හදාගත්තාම මේ හැම කෙනාටම මේ භාවනා අධ්‍යක්ෂින් ටිකක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. සංසාරයේ කෙටි කර ගන්න පුළුවන්කම ලැබෙනවා. දුක් විශාල ප්‍රමාණයක් අඩු කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා අපි ආශිර්වාද කරනවා මේ පින්වත් සෑමනාටම මේ භාවනාව හොඳට දියුණු කරගෙන සමාධි සියල්ලක් අධ්‍යක්ෂින් ලබාගෙන විපස්සනා සියල්ලක් අධ්‍යක්ෂින් ලබාගෙන පාරමී පුරාගෙන නිවන් දැක ගන්නත් ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ධර්ම ශ්‍රවණය කළ කුසලාංශ භාව බලයෙන් මේ පින්වත් සමට මේ ජීවිත වාසනාවන්ත වේවා. පුණපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සෝසේ පාරමී පුරා ගන්න සෝසේ නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. සම්මදනාටම පෙරවන් සරණයි පිහිටයි. සිරස FM ධර්මාසනයේට වැඩම කොට භාවනාමය ගැටලු විසඳා භාවනා කමඨහන් ලබා දුන් පූජ්‍යපාද අගුළුගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේ.